නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් පිළිසඳර සුපුරුදු ලෙසින් අද දවසෙත් ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ගුරු දෙවියන් වන්දනමාන කරගනිමු පළමුවෙන්. අදත් අපට අනුකම්පාවෙන්ම මේ සදහම් පිළිසඳර පිණිස අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම ආවදාන. ඉතින් වැඩම කොට වදාළ ගරුතර මහා සංඝරුවන දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. දැන් අපි සිහිපත් කරගන්නවා අද සදැහැති දායකත්වය පිළිබඳව. දායකත්වයේ දරන්නේ අංක 143 මාරාව වේරහැර පැපිලිය වෙල යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.ඩී. ආර්යරත්න මහත්මයා සහ සමන්ති ජයවර්ධන මහත්මිය විසින්. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව අද දවසෙත් මහා සංඝරත්නයේ පාමුල සදහම් පිළිසඳර පවත්වන්න අපි සූදානම්. ඉතින් ඒ උත්තම ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව කරුණු අපට අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාලා පහුගිය වැඩසටහන් ගණනාවක් ඔස්සේ අද දවසෙත් අපට අවස්ථාව දෙන උතුම් දහම් කාරණා විමසලා දැනගන්න අපි මහා සංඝරත්නයේ ගෞරවයෙන් නැවත වන්දනා කොටගෙන ඒ පිණිස ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනා සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සීල දනාටම තිරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය අපගේ ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි සසර දුක් දුරු කරන නිවන් මඟ දියුණු කරවන මහා චත්තාරීසක සූත්‍රය තමයි අපි කතා කරමින් හිටියේ. ඒකේ ලස්සන සොඳුරු විග්‍රහයක් තිබ්බා. ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වය විදහා දක්වන. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ බුද්ධ දේශනාවකින් අපට භාග්‍යතුන් වහන්සේගේ අසිරිමත් වූ සම්බුද්ධත්වයමයි ඉස්මතු කරන්නේ. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධත්වයමයි. පෙර නොඇසූ විරු දහමක අසිරියක්. එහෙමයි ස්වාමීනි. අසිරිමත් නේද? එහෙමයි. එදා භූමාඩු දිව්‍යයන්ගේ පටන් අකනිටා බඹලෝ ලක්කා දිව්වරු බඹුන් ගේ සිත් සතන් කීරි ගහිලා ගියා ඒ දහම අහනකොට. එහෙමයි ස්වාමීනි. තිගැස්සිලා ගියා ඒ දහම අහනකොට. ඒ සාදුකාරය තරම් දුරට ගියේ ඒකයි. එහෙමයි ස්වාමීනි. එදා බරණැස ඉසිපතන මිගදායි 5 දිනකට වුණත් මනුලෝ මේ මිහිපිට ධර්මයේ දේශනා කළේ. එහෙමයි. ඒ දහම් සකේ තියෙන අසිරිය ආශ්චර්ය ප්‍රඥාවට කෙසේ දැනුණාද යත් ප්‍රඥාවට කෙසේ දැනුණාද යත් භූමාට දිව්‍යයන්ගේ සාදුකාරය චාතුර්මහාරාජික දිව්‍යයන්ගේ සාදුකාරී ආරම්භයට අරගෙන ගියා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ සිද්ධ වෙන්නේ. ඒ හැම සාදුකාරයකදීම කියනවා අප්පතිවත්තියන් සමනේනවා බ්‍රාහ්මනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මින්ති. ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් සිසිපතන මිගදායි ප්‍රවර්තනය කළ යම් දහම් සකක් ඇද්ද? ඒක මේ දිව්‍යයන් සහිත මරුන් සහිත බමුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවිත ලෝකේ කිසිම කෙනෙකුට ආපස්සට කරකවන්න බෑ කියලා සාදුකාර දෙදී භූමාට දිව්‍ය අනුමෝදන් වුණා කියලා. ඒක අහලා චාතුර්මහාරාජික දෙවියනුත් මේ ප්‍රකාශය ඒකනේ පෙయ్యాලන් තියෙන තමසප්පවතුන් සූත්‍රයේ ටිකේ. පෙయ్యాලන් කියලා කියන්නේ මුල් ටිකම ආයෙ එන්න ඕන තෙන්ට. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ සෑම එතකොට අකනිටා බඹලෝ දක්වායි නින්නාද දීගෙන ගියා. ඇලලී ගියානේ ස්වාමීනි. පුදුම දෙයක් ඒක. මේ සහස්ත්‍රී ලෝක ධාතුව සලිත වුණා. එහෙමයි. සහස්ත්‍රී ලෝක ධාතුව සලිත වෙනවා කියලා කියන්නේ එක දහම් පදයකින්. එහෙමයි ස්වාමීනි. එක දහම් පදයකින් සලිත වෙන්න නම් ඒ අයගේ සිත්වල ප්‍රඥා ලෝක ඉපදුනා. එහෙමයි. එච්චර සාදුකාර දෙන්න හේතුව ඒකයි. එහෙමයි ස්වාමීනි. එතකොට එවන් දහම් පදයක්කින් එහෙනම් දිව්බඹුන්ගේ සිත් සතන් පවා ප්‍රඥා ලෝකෙන් අවදි කරනවා නම් එළිය කරනවා නම්
එහෙනම් මේ ඇත්තට මේ මනුලෝ කියන ධහමේ කොච්චර දියුරු වහන නැද්ද? එහෙමයි ස්වාමීනි. නේද? එහෙනම් මේ දිව්‍යයන් බමුණගේ සිත් සතන් පවා ආලෝකමත් කරන පිනක් මේ අපි මේ කරන්නේ. එහෙමයි ස්වාමීනි. අසිරිමත් පිනක් මේ පින. එහෙමයි. දිව්‍යයන් බමුණට පවා එහෙනම් මේ ලාභය අත් කරලා දෙනවා නම්, ඒ ආලෝකي උපද්දලා දෙනවා නම්, ඒ අයගේ හිතවල පවා ශ්‍රද්ධාව උපද්දලා දෙනවා නම්, එහෙනම් මේ ධර්ම දාන දෙන පිරිසට ඇත්තටම දෙවියන්ගේ රැකවරණ ලැබෙනවා. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවන්ත දෙවියන්ගේ රැකවරණ, ලාමක දෙවියන්ගේ නෙමෙයි. ප්‍රඥාවන්ත දෙවියන්ගේ රැකවරණ. ප්‍රඥාවන්ත සත්පුරුෂ දෙවියන්ගේ රැකවරණේ තියෙනවා කියලා කියන්නේ ජීවිතේ දියුණුවක්මයි. ඉතින් ඒ නිසා මේ වගේ උදාාර පිනක් ඇත්තටම අපි නැවත නැවත සිහිපත් කරමින් අපි මේ වර්ණනා කරන්නේ වර්ණනා කළ යුතු පිනක් නිසායි. වර්ණනා කළ යුතු පිනක් නිසායි. ඉතින් අපි මේ දේශනාවේ හරිම ලස්සන පියවරයන් ගොඩක් අපි කතා බහ කළා. පින් පුරවන, සසර දුක් ක්ෂය කරවන. හරි ලස්සනයි ඒක නේද? පිනත් පුරවනම ශ්‍රාවකයගේ සියලු ආශ්‍රයයන්ගේ හිත නිදහස් කරවලා සසර ගමනක් කෙලවර කරනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය. එහෙමයි සර්. පිනත් පුරවනවා. පිනත් පුරවනවා. හරි අසිරිමත්. අසිරිමත් ඒක පැණිබීමක්ම තමයි නේද? සොඳුරු මඟක්. සොඳුරු මඟක්. එහෙමයි සර්. සොඳුරු මඟක්. එහෙමයි. ඒකයි මේ සමහර තැන්වල විස්තර කරනවා මේ ලෝකේ ආර්ය අෂ්ටාංග මාර්ග ගැන කියන්නේ මේ එතකොට ඒ වගේ මගක් වෙන ලෝකේ නෑ. එහෙමයි. එතකොට සොඳුරු මගකින් උපද්දල දෙන්නේ කවුද? සොඳුරු පුද්ගලයෝ. එහෙමයි සර්. සොඳුරු මගකින් මේ ලෝකෙට බිහි කරන්නේ උත්තම පුද්ගලයෝ. එහෙමයි. ආර්ය ශ්‍රාවකයෝ. අනුත්තර පින්කිතක් උපද්දල දෙන්නේ. එහෙමයි ස්වාමීනි. සොඳුරු මගේ අසිරිය ඒක තමයි. අදටත් මේ මිහිපිට මේ සොඳුරු ශ්‍රාවකයෝ වැඩ සිටිනවා. ඒ සොඳුරු ශ්‍රාවකයන්ගේ වැඩ සිටින මේ තෝතැන්න අදටත් ආරක්ෂා වෙලා තියෙන එකයි. අදටත්. ඒ නිසා භාග්‍යවතුන් දේශනා කළේ ඒකයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදින අය ඇද්ද? ඒක නියම දෙයට පැහැදුණු අය අග්‍රපින් උපදිනවා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදිනවනම්. ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදිනවනම් අග්‍රපින් උපදිනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ නිසා ඒක අපි මේ දහම් මේ මම මේක සාකච්ඡාවට ගන්න එක හේතුවක් ඒ දහම් පරයය කියවලම. එහෙමයි. අග්‍රපින් උපදිනවා කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පැහැදුණු අඩු ගානේ පුරුදු කරගන්න බැරි වුණත් මේක පහදිනවනේ. ඒකාන්තයෙන් පහදිනවා සොඳුරු දහමක්මයි. ඒකාන්තයෙන් ආශ්‍රය දුරු කරනවා කියලා පහදිනවනේ. ස්වාමීනි අප්‍රමාණ දෙවියන් බ්‍රහ්මයන් ඒ සාදුකාර නන්වන්නේ නැත්තේ ඒකාන්තයෙන්ම පැහැදීමට තමයි. ඒ නිසා මේ පැහැදීම උපද්දන්න අපි අනුග්‍රහයක් කළා නම් ඒ අයගේ හිත පිනෙන් පිරෙව්වා. එහෙමයි. පිනෙන් පිරෙව්වා. කල්ප ගානකටත් උපද්දන්න බැරි පිනක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පහදවනවා කියන එක. එහෙමයි. අපි දැන් මේක මේ මෙහිම කතා කරලා මදි. තාම අපි දේශනා මේකත් එක 10යි. එහෙමයි ස්වාමීනි. මේ 20ක්වත් කතා කරන්න පුළුවන් ලස්සන එකක් මේ. මහා චත්තාරි දහම් පරයය. එහෙමයි. එතකොට ඊතරම් කතා කරන්න පුළුවන් ලස්සන දහම් පරයයක් මේක. ස්වාමීනි මේ සාරාංශ වශයෙන් අපි කතා කළපු දේහි යම් පැහැදිලි කිරීමකුත් ඇති කරගන්න එක විමස ගන්න හිතෙනවා. දැන් ස්වාමීනි මේ අර අපි ලෞකික සම්මාදිට්ඨියේදී ආශ්‍රවයන් සහිතව සම්මාදිට්ඨියට සම්මා කම්මන්තයට සංකල්පයට පැමිණෙනවා කියලා විස්තර කරන්නට යෙදුණානේ. ස්වාමීන් වහන්සේ කවර අවස්ථාවක්ද විදිහට අපිට යලිත් පැහැදිලි කරගන්න යෙදුනොත් දැන් ඒක මෙහෙමයි. ඒක යම් කිසි කෙනෙක් ඇත්තට මේක ආශ්‍රව සහිතයි කියලා කියන්නේ මහත්තයා ප්‍රඥා මෝරලා නැති නිසා. එහෙමයි. ඒතර එයා ඒක යන්නේ විශ්වාසයෙන්. එහෙයි. දැන් විශ්වාසය විතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ ගැන විශ්වාසය තියෙනවා නෝ යාට කුමද්දී දන් දීමේ විපාක තියෙනවා. එහෙමයි. ඒතර එයා දැකලා නැහැනේ. එහෙමයි. ශාස්ත්‍රුන් වහන්සේ දැකලා තියෙන්නේ. එහෙයි. සේවා කටයුතු විපාක තියෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ දැකලා තියෙන්නේ. එයා විශ්වාස කරනවා. එහෙමයි ස්වාමීන්. පුද පූජාවල විපාක තියෙනවා භාග්‍යතුන් වහන්සේ දැක්කා. එහෙයි. එයා විශ්වාස කරනවා. ඊළඟට මෙලොවක් පරලොවක් තියෙනවා කියලා ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. විශ්වාස කරනවා. එහෙමයි. හොඳ කර්මයන්ගේ හොඳ විපාක තියෙනවා නරක කර්මයන්ගේ නරක විපාක තියෙනවා ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එහෙමයි. ශ්‍රාවකේ විශ්වාස කරනවා. එහෙමයි. ඊළඟට මාතෘත්වයේ පීතෘත්වය කියන විශේෂ දෙන්නේ කියලා ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. එහෙමයි. ශ්‍රාවකේ විශ්වාස කරනවා. ඊළඟට ඕපාතික උපත් ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා. ශ්‍රාවකේ විශ්වාසයට එනවා. එහෙමයි. ඊළඟට මෙලොව මේ සම්මා මාර්ගයේ ගිහිල්ලා
මෙලොව පරලොව ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරපු ශ්‍රමණීය බ්‍රාහ්මණයෝ ඉන්නවා. ශාස්ත්‍රුන් වහන්සේ දකින්නවා. ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකයන්ට කියන ශ්‍රාවකයා විශ්වාසයට ඉන්නවා. එහෙමයි. විශ්වාසයක් විතරයි. එහෙමයි. ප්‍රඥාව නෑ යාට. ඒ නිසා එයාගේ ආධ්‍යාත්මී ඒ විශ්වාසයට අනුව පින පැත්තට බර කරනවා. එහෙමයි. ඒ විශ්වාසයේ ආධ්‍යාත්මී උපදින්න පින පැත්තට බර වෙනවා. එහෙමයි. පුණ්‍ය සිතිවිලි උපද්දනවා. එහෙමයි. පුණ්‍ය සිතිවිලි උපද්දනවා. ඒ නිසා එයාගේ ආධ්‍යාත්මී සකස් වෙනවයි පිනට අනුව සුගතියට ගෙනියන ස්වභාවය. ස්වාමීන් වහන්සේ අපි තවදුරටත් තේරුම් ගන්න දැන් වැරදි කාම සේවනයේට මේ ප්‍රාණඝාතයට සමහර වෙලාවට හිතේ කැමැත්ත තියද්දිම වුණත් යටපත් කරගෙන එයා ඉන්නවා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ විශ්වාස ශ්‍රද්ධාවට පැමිණලා එහෙමයි ස්වාමීනි. ඒ විශ්වාසනේ තියෙන ප්‍රඥාව නෑ තාම. එහෙමයි. මොකද අර කියන දන් දීම විපාක විශ්වාස නොකර ඉන්නකොට ඒ විශ්වාස මේ අපි තුම එක මිත්‍යා දෘෂ්ටියනේ. එහෙමයි. දන් දීම විපාක නෑ කියලා ආධ්‍යාත්මේ තියෙනවා. ඒකෙන් ආධ්‍යාත්මේ පිරිහින ඔයාට පේන්නේ. එහෙමයි. සේවා කටයුතු විපාක විශ්වාස නොකරනකොට ඒ ආධ්‍යාත්මයේ තියෙන පිරිහීම යාට පේන්නේ නැහැ. එහෙමයි. ඒතර ඒ විශ්වාස කරනකොට ඒකේ ආධ්‍යාත්මයේ දියුණුව යාට පේන්නේ නැහැ. එහෙමයි. විශ්වාසයක් විතරයි තියෙන්නේ. එහෙයි. එතකොට එයා ඒ වගේම නික්කම්ම සංකල්ප අව්‍යාපාද අහිංසා සංකල්ප තුල ඉන්නකොට එයාගේ ආධ්‍යාත්මයේ දියුණුව වෙනවා යාට පේන්නේ නැහැ. විශ්වාසයක් විතරයි තියෙන්නේ පිම්පිරෙනවා කියලා. එහෙමයි ස්වාමී. කුසල් වැඩෙනවා කියලා. තේරෙනවද? ඒ විශ්වාසයෙන් ඉන්නවා. ආශ්‍රව සහිතයි කියලා ආශ්‍රව සහිතයි කියලා ඒකයි. ප්‍රඥාව නෑනේ. එහෙමයි ස්වාමී. ඒතකොට යාට විශ්වාසයක් විතරයි තියෙන්නේ. අර විශ්වාසයෙන් එයා ඒක පුරුදු කරනකොට ඒතර භාග්‍යතුන් වහන්සේම දකින්නවා ආධ්‍යාත්මේ පිනට බර වෙනවා. එහෙමයි. සැප උපදින දේට ආධ්‍යාත්මේ බර කරනවා. එහෙමයි. සැප උපද්දලා දෙන. එහෙමයි. ඒ කියන්නේ සිතවිල්ලකට නේ බර කරන්නේ. එහෙමයි ස්වාමී. සිතවිල්ලකට සැප උපද්දලා දෙන සිතවිල්ලකට ආධ්‍යාත්මේ බර වෙනවා. සාසුන් වහන්සේ ප්‍රඥාවෙන් දකිනවා. එහෙමයි ස්වාමීනි. ඒකෙන් සැප විපාක උපද්දලා දෙනවා. ඒතර ශ්‍රාවකයා මොකද කරන්නේ? විශ්වාසයෙන් එයා ඒක පුරුදු කරගෙන යනවා. එහෙම පුරුදු කරගෙන යන ශ්‍රාවකයාගේ මොකද වෙන්නේ? එතකොට මිත්‍යා දෘෂ්ටිය ඡය වෙලා යනවා. එහෙමයි ස්වාමී. මිත්‍යා දෘෂ්ටිය ඡය වෙන නිසා මොකද වෙන්නේ? මිත්‍යා සංකල්ප වලින් හිත එහෙමයි. මේ ඒකට කියන්නේ පිහිටන්නේ, ඇලෙන්නේ, ගැලෙන්නේ නැහැ. සංසිඳනවා. මේ වැරදි කාම සේවනයේට ප්‍රාණඝාතයට එතකොට මේ මිත්‍යා මේ කම්මන්තනේ. එහෙමයි ස්වාමීනි. එතකොට මිත්‍යා සංකල්ප වලින් හිත පිරෙන්නේ නැත්නම් එහෙමයි. එතකොට මිත්‍යා කම්මන්තයට යොමු වෙන්නේ. එහෙමයි. මිත්‍යා වාචාවලට යොමු වෙන්නේ. එහෙමයි. අන්න එතකොට තමයි යාට සිහිය කියන දේ උපදින්න පටන් ගන්න. එහෙමයි ස්වාමීනි. සිහිය කියන ආධ්‍යාත්මික කුසලතාවය එහෙමයි. මිත්‍යා ධර්මයන්ගෙන් බැහැර වෙනකොට සම්මා ධර්මයන් තුල ඉන්නකොට සිහිය කියන එකක් ආධ්‍යාත්මික උපදිනවා. එහෙමයි. මොකද ආධ්‍යාත්මික සංසිඳීමක් තියෙනවා. එහෙමයි. මොකද දැන් බලන්න අපිට සාමාන්‍යයෙන් බලන්නකො අපේ හිතේ මොකක් හරි වැරදි දෙයකට අපේ හිත අදිනකොට මහත්තයා හොඳ දෙයකට හිත පිහිටවන්න පුළුවන්ද? පුළුවන්ද? බෑනේ. එතකොට හොඳ දෙයකට හිත පිහිටවීමේ කුසලතාවය නැහැ කියලා කියන්නේ අර වැරදි දෙයට අදිනකින් තමයි අර කුසලතාවය නැති කරන්නේ. එහෙමයි. එහෙනම් පැහැදිලි අපිට. එහෙනම් මිත්‍යා මාර්ගයෙන් මොකද්ද කරන්නේ එතකොට යා? සම්මා සතිය හිත පිහිටවන්න බෑ. එහෙමයි. ඒතර සම්මා සතිය පිහිටන්න පටන් ගන්නෙ. ඒතර අරයාගේ යම් ආධ්‍යාත්මික පවට අදින ස්වභාවයේ සංසිඳීමත් එක්ක. එහෙමයි. සංසිඳීමත් එක්ක. එහෙමයි. එතකොට සංසිඳීමත් එක්ක තමයි යාට ඊට පස්සේ පුළුවන්කම තියෙන්නේ මේක යහපත් සිතිවිල්ලක් මේක නරක සිතිවිල්ලක් කියලා බෙදන්න. යාට මානසික විවේකයක් ඕන නේ. ඒ සංසිඳීමට පැමිණෙන්න ඕන. අනිවාර්යයෙන් සංසිඳීමක් තියෙනවා. එහෙමයි. ඒ සංසිඳීමක් නැත්නම් අර යාට බෙදන්න බෑ යාට. එහෙමයි. බෙදා ඉන්න බෑනේ. එහෙමයි. එයාගේ හිත තුල ගලන්නේ මේකනේ තිරිසන් ලෝක සත්තුන්ට ඒක බෙදන්න බෑනේ. එහෙමයි. ඇයි? එයාගේ ආධ්‍යාත්මී ගලන අයහපත් සිටිවිලි අයහපත් අදහස් බලවත්. එහෙමයි ස්වාමී. බෙදන්න බෑ යාට. එහෙමනම් ස්වාමීනි ලෞකික සම්මාදිට්ඨියේ පිහිටලා පිනෙහි බලවත්ව යෙදෙමින් වාසය කරන විට සංසිඳීම පිණිස උපකාර අනිවාර්යයෙන්. එහෙමයි ස්වාමීනි. මේකෙන්ම තේරුම් ගන්නකො. එහෙමයි. පාපී සිටිවිලි වලින් හිත නිදහස් වෙනවා කියලා කියන්නේ ඒතර එයාගේ හිතේ යම් තැම්පත් ගතියක් ඇති වෙන්නේ නැද්ද? එහෙමයි. දැන් ඒක සාමාන්‍ය සරල විදිහට අපි හිතමු ගත්තොත් එහෙම දැන් ඔය සමහර බේබදු මිනිස්සු ඉන්නවා. වැරදිකාම සේවනයේට පෙළඹෙනවා. බේබදුයි වැරදිකාම සේවන තියෙනවා. මේ මිනිස්සුන්ට සමහරට ගෙවල් වලට ආවත් අර ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගේ අවශ්‍යතාව තේරෙන්නේ නැහැ. එහෙමයි.
තේරුණා නේද? ළමයින්ගේ තියෙන අවශ්‍යතා ඒ මොකුත් තේරෙන්නේ නැහැ යාට. සංවේදී නැහැ ලෝකෙට. ඇයි? එයාගේ හිත දුවන්නේ වෙන පැත්තට. අර ළමයින්ගේ අවශ්‍යතා, gedara dure අවශ්‍යතා, ඒ gedara dure තියෙන සැබෑ ස්වභාවය, ඒ කිසි දෙයක් දකින මානසික එයාට ඇටෙන්ෂන් එකක් අවධානයක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ අවධානය නැත්තේ ඇයි? එයාගේ මානසික අවධානය වෙන වැරද්දකින් පෙළඹිලා ඉවරයි. එහෙමයි. සූදුවට ඇබ්බැහිච්ච මිනිස්සු ඉන්නවා. එච්චර උන්නේ සමහර මිනිස්සු ඉන්නෝනේ මහත්තයා මහා ව්‍යාපාර වලින් මේ හිම්බත් වුණාට පස්සේ එහෙමයි. සමහරට ගෙවල් දොරවල් ගැන බලන්නේවත් නැහැ මාස ගණන් අවුරුදු ගණන්. එහෙමයි ස්වාමීනි. නැත්නම් එහෙම මිනිස්සු. ඒතර ගෙවල් දොරවල් අවශ්‍යතාව දන්නේ නැහැ. ඒ අන්තිම කාලයක් යනකොට මොකද මේගොල්ලන්ගේ ආදරේ මේ ඇයට හිමි වෙන්නේ නැහැ. එහෙමයි. ඒ ඔක්කොම හේතුව මොකද්ද? අර එකට ඉන්න පිරිස ගැන යාට ඇටෙන්ෂන් එක අවධානයක් පවත්වන්න මානසික හැකියාවක් ලැබුණේ. ඇයි ඒ? එයාගේ ඇටෙන්ෂන් එක වෙන පැත්තක තියෙන්නේ. එහෙමයි. එහෙනම් අපි යහපත් දේ හඳුන ගන්න අවධානයක් අපිට දියුණු කරගන්න ඕන නම් එයාගේ මොකද්ද බැහැර වෙන්න ඕන? අයහපත් දේ ආධ්‍යාත්මෙන් බැහැර වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. අයහපත් දේ බැහැර වෙන්න ඕන. ඒකටයි එයා අර මේ සම්මාදිට්ඨිය වඩන්න කියලා කියන්නේ. එහෙමයි. ඒ විශ්වාස පුරුදු කරගෙන ඒකට. එහෙයි. ඉතින් ආශ්‍රව සහිත සම්මා සංකල්ප පුරුදු කරගෙන කියන්නේ ඒකට. අතින්ට එකපාරට එන්න බෑ. ඒතර කට්ටිය අහන වෙන බුදුරජාණන් වහන්සේ කාලේ කොහොමද වාඩි වෙලා ඉඳි බණ අහද්දි මේක පාට මේක උනේ? එහෙමයි ස්වාමීනි. ප්‍රශ්නයක් අහනවනේ. ඒතර ඒ කට්ටිය පෙර සසරේ බුද්ධ ශාසනවලත් වඩපු අවස්ථා අටුවාවල විස්තර කරනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟට ඒ කට්ටියගේ ජීවිත ළඟම හොඳම තැනක් මම කියන්නම් ලස්සනම තැනක් සක්කපඤ්ඤ සූත්‍රය අපි කතා කළා. එහෙමයි ස්වාමීනි. සක්කපඤ්ඤ සූත්‍රයේ මේ සක්‍ර දෙවිය ඇවිල්ලා ප්‍රශ්න ටික අහන්න හදනකොට භාග්‍යතුන් වහන්සේ සක්‍ර දෙවියගේ සසර බලනවා. ඒ පැහැදිලිවම තියෙනවා ඒක දේශනාවේ. ඒකේ තියෙන පැහැදිලිවම සක්‍ර දෙවියා බොහෝ කාලයක් සසරේ පිරිසිදු ආපු කෙනෙක් කියලා සිතුවිල්ල පහළ වෙනවා. ඒ කියන්නේ මොන මාර්ගෙද? සම්මා මාර්ගය. භාග්‍යතුන් වහන්සේ මොන ගහිලා නැහැ. නමුත් එයා දන් දීලා තියෙනවා, සිල් දැකලා තියෙනවා, දෙමව්පියන්ට සලකලා තියෙනවා. වඩලා තියෙන මොකක්ද ඒකට? සම්මාදිට්ඨිය. එහෙමයි. සම්මාදිට්ඨිය වඩලා තියෙන්නේ. එහෙමයි. ඊළඟට නමුත් ඒක අර සම්මාදිට්ඨියක් මිත්‍යා දෘෂ්ටියක් කියලා වෙන් කරන මානසික පරිවර්තනය උපද්දලා දෙන්න බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමීනි. එතකන් ඒක එන්නේ පරපුරෙන් පරපුරට එන විශ්වාසකින් එන්නේ. එහෙමයි. දැකලා කියන එකක් නෙමෙයි ඒක. තේරුණා නේද? දැකලා කියන එකක් නෙමෙයි ඒක. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක පරපුරෙන් පරපුරට ආපු එක විශ්වාසය අඛණ්ඩව කරගෙන ඉනවා. එහෙමයි. එතකොට ඒ කිනාට ඔන්න බුද්ධ ශාසනය උණ ගැහෙනවා. අන්න දැන් සක්‍රදවියට ඒක තමයි උනේ. ඒතර කාය සුචරිතය දුන්නා, වචී සුචරිතය යෙදිමින් සමහරවිට දුස්චරිතෙත් දෙන්නේ නැති සුචරිතෙත් දෙන්නේ නැති. සුචරිතේ පැත්ත බලවත් වුණා සක්‍රදවිය වුණා. සසරි බොහෝ කලක් පිරිසිදුයි. ඒ නිසා භාගතුන් වහන්සේ ලස්සන සිතුවිල්ලක් කියනවා ධහම කිව්සනින් අවබෝධ කරනවා කියලා එතන තියෙනවා. එහෙමයි. එතෙක්කල් සසරේ වැඩුවේ වෙන ලෞකික මාර්ගෙ නේද? එහෙමයි ස්වාමීනි. එච්චර ඕනේ මහත්තයා. අපි භාග්‍යතුන් වහන්සේ එතකොට එදා මේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සිරිපා අභියස අදිෂ්ඨානයක් ඇති කරගත්ත සම්බුදු බවට පත් වෙලා දෙව් මිනිස් ලෝකය සසරින් එතර කරවන්න. එහෙමයි. ඒතර එතන ඇති උනේ කොහොමද? ලෞකික සම්මාදිට්ඨියත් එක්කනේ. එහෙමයි ස්වාමීනි. ඒතර අසංකේය කල්පලක්ෂ 4න් වැඩුවේ කොහොමද? ලෞකික සම්මාදිට්ඨියනේ. එහෙමයි. ඉතින් අපේ ශාස්ත්‍රුන් වහන්සේත් එසේ කළා නම් දාන පාරමිතා පුරමින් නේද? එහෙමයි ස්වාමීනි. ඒතර විශ්වාසයෙන් මේ කලේ මේකෙන් මට මේ සම්මා සර්වඥතා ඥාන උපද ගන්න මේක පිහිට වෙනවා කියන විශ්වාසයෙන් කලේ. එහෙමයි. ඒතර ප්‍රඥාව වැඩි සර්වඥතා ඥාන උපදව ගන්න මට මේක පිහිට වෙනවා කියලානේ. ඒ ඉවසීම පුරුදු කලේ සම්බුද්ධ මේ සර්වඥතා ඥානෙ පිණිසමයි මම මේ ඉවසන්නේ කියලානේ. එහෙමයි. ඒ සීලය වැඩි. ඒතර හැම ගුණයක්ම පිරුවේ. හැමතැනම හැම ජාතකයේ තියෙන මහත්ය සර්වඥතා ඥානෙ පිණිස. එහෙමයි ස්වාමීනි. විශ්වාසයෙන් කළා ඒක. ශාස්ත්‍රුන් වහන්සේ. එහෙමයි. එතකොට මේ කාලෙදී මේ තමන්ට තේරෙන ආකාරයේ මෛත්‍රී සිටිවිලි. එතකොට කෙලි ආශ්‍රවයන්ගෙන් නිදහස් වන මේ විදියටම ප්‍රඥාව වැඩිලා නෙවෙයි. එහෙමයි ස්වාමීනි. එතකොට ඒක උපදින සම්බුද්ධත්වයට එක්කයි. එහෙයි. සම්බුද්ධත්වයට එක්කයි. එතකොට ඒක නිසා තමයි දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය ඒකාන්ත කළා කියන්නේ මේක ආශ්‍රව සහිතයි. මෙහෙම කළොත් ආශ්‍රවයන්ගෙන් නිදහස් වෙනවා. එහෙමයි. ඒක ඒකාන්ත කළා කියනවා එතකොට. එහෙයි ස්වාමීනි.
ඒතර ඒකාන්ත කළ එහෙම කියද්දී ප්‍රඥාව තියෙන ශ්‍රාවකයට රග්ගල සංවේදී වෙනවා මේ කියන්නේ සත්‍යක්මයි කියලා. එහෙමයි තියෙන්නේ. එහෙමයි. මම හිතන්නේ අවසරයි ස්වාමීනි. ප්‍රමාණවත් වෙනවා. එතකොට මේ අද අපිට අසිරිමත් තව කාරණාවක් ශ්‍රවණය කරන්න තියෙනවා. ඊළඟට තියෙන අපි මේ සම්මා ආජීවය පිළිබඳව. එහෙමයි ස්වාමීනි. කතමෝච භික්කවේ මිත්‍යා తත්‍ර භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති. මෙතනදී සම්මාදිට්ඨිය පූර්වාංගෙවි. එහෙමයි. කතංච භික්කවේ සම්මාදිට්ඨි පුබ්බංගමා හොති. කොහොමද පින්වත් මහණනි සම්මාදිට්ඨි පූර්වාංගෙ වෙන්නේ? මොන සම්මාදිට්ඨිය ගැන තව හැකි ස්වභාවයෙන් විස්තර කරනවා. තවත් දෙයක් වෙන් කරගන්න යා ශ්‍රාවකය යොමු කරනවා. මිච්ඡා ආජීවං මිච්ඡා ආජීවෝති පජානාති සම්මා ජීවං සම්මා ජීවෝති පජානාති. එහෙමයි. මිත්‍යා ආජීවයේ මිත්‍යා ආජීවිදියට අවබෝධ කරගන්නවා සම්මා ආජීවයේ සම්මා ආජීවිදියට අවබෝධ කරගන්නවා. හරිම පුදුමයිනේ. එතකොට බුදු කෙනෙක් නේ දකින්නේ නේද? බොරුව, කේලම, හිස් වචන, පරුස වචන මේ හතරම මිත්‍යා වාචා කියලා දකින්නේ කවුද? භාග්‍යතුන් වහන්සේනමක් විතරයි. එහෙමයි ස්වාමීනි. සතුන් මැරීම, හොරකම, වැරදිකාවසෙනි මේ තුනම මිත්‍යා කම්මන්තයක් කියලා දකින්නේ කවුද? අපි භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. සම්බුද්ධත්වයට පත් වෙන්න ඕනේ තකම්. ඊළඟට අධාර්මික ජීවිතය කියලා එකක් මේ ලෝකේ තියෙනවා කියලා දකින්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එහෙමයි. ඒක විස්තර කරද්දී පුදුම හිතෙනවා මහත්තයා. එහෙමයි. බුදු කෙනෙක් කැරෙන්න මේක දකින්න වෙන කෙනෙක් නැහැ. හිරු මඩලමයි. එහෙමයි. හිරු මඩලක්මයි භාග්‍යතුන් වහන්සේ. කතමෝච භික්කවේ සම්මා මේ ඊට පස්සේ කියනවා ඔන්න කතමෝච භික්කවේ මිත්‍යා ජීවෝ. ඔන්න තමන්ගේ ආධ්‍යාත්මයේ සැඟවිච්ච දෙයක් පෙන්තුම් කරනවා. මොකද්ද? කුහනා. ඒ කියන්නේ වංචාවෙන් ජීවත් වෙන ස්වභාවය. එහෙමයි. ඒ වගේම ලපනා. ලපනා කියන වචනේ විස්තර කරන්නේ මේ අයා මේ ලාභ සත්කාර උපද්දන්න මේ වර්ණනා කරන ස්වභාවයක් තියෙනවා කියනවා. එහෙමයි. ඒතර යා වර්ණනා කරන්නේ ලාභ සත්කාර උපද්දන්න. එහෙමයි. දැන් අපි යහපත සාමාන්‍ය කෙනෙකුත් වර්ණනා කරනෝනේ. අවංක චේතනාව. නෑ අවංක චේතනාවක් නෑ. එහෙමයි ස්වාමීනි. ලාභ සත්කාර උපද්දන්න. එහෙයි. ඒතර ලාභ සත්කාර උපද්දන්න වර්ණනා කරනකොට ආශ්‍රව වැඩිනවා. ආශ්‍රව වැඩිනවා. සසර සපෝෂණය වෙනවා. බුදු කෙනෙක් දකින්නේ. හරිම අසිරිමත්. මේ බුදු කෙනෙක් ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධමයි. මනාකොට ආශ්‍රව දුරු කරන ප්‍රතිපදාව ශාස්ත්‍රඥ වහන්සේ අවබෝධ කළා. දැන් රහතන් වහන්සේලා ওই විදිහේ තථාගතයන් වහන්සේට පහදින්නේ. ආරි ශ්‍රාවකයෝ ඔහොමනේ පහදින්නේ. අපේ දේවානම් පිස්සේ නිර්දානන් ඔහොමනේ පැහැදුනේ. හොඳ සිහියක් තිබිලා තියෙනවා. හොඳ ප්‍රඥාවක් තිබිලා තියෙනවා. හරි ආශ්චර්යයි ඒක. දිවි පුදාගෙන ධර්මයේ එහෙම හැසිරෙන්න. දී පුදාගෙන සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කැප වෙන්න. පුදුමයි ඒක හිතා ගන්න බෑ ඒක. ඒක මම හිතාගෙන ඉන්නවා දැන් මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පිණිස ඒ මහා චූලහත්ථ සූත්‍රය කරන්න හිතාගෙන ඉන්නවා. එහෙමයි ස්වාමීනි. උපහාර පිණිස ඉතින් අපිට මේ ඒතකොට කෙලෙහි ගුණ සිහි වෙන අපිට හිතා ගන්න බෑ මහත්තයා ඒ වෙලාවේ චූලහත්ථ සූත්‍රයේ ඇයි දේවානම් පිස්ස නිර්දානන්ට දේශනා කළේ කියලා ඒක කියවද්දී ආශ්චර්ය හිතෙන්නේ. ඒ සම්බුද්ධ ශාසනයක ස්ථීරව පැහැදීමක් උපද්දන්න පුදුම මහන්සියක් අරගෙන තියෙන ස්ථිර පැහැදීමක් උපද්දන්න. මේ සම්බුද්ධ ශාසනය නම් එසේ මෙසේ තැනක් නෙමෙයි. ශාස්ත්‍රුන් වහන්සේ නම් ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි කියන ප්‍රසාදේ උපද්දන්න ලස්සන සුන්දර දේශනාවක් ඒක. එහෙමයි. එසේ මෙසේ තැනක් නෙමෙයි කියලා පහදවන්න. ශ්‍රාවක සංඝ රත්නය ගැන පහදවන්න. මේ උත්තම දහමක් නේ කියලා පහදවන්න. අසිරිමත් දහමක් ඒ දහම. රජෙක් විලත් ඒකනේ දැන් අද පේනෝනේ අද පහළ වෙන සමහර රජවරු ගැන නේද? එහෙමයි. ඒ පහළ වෙච්ච රජතුමා හිතාගන්න බෑනේ මේ සම්බුදු ශාසනය ඒ කාලෝක කරන්න කරපු ගත්තු මහන්සිය. එහෙමයි ස්වාමීනි. ඒක අපිට හිතාගන්න බෑනේ. ඊළඟට කියනවා මොකද්ද කුහනා ලපන නේමිත්‍ති කතා. ඒ වගේම මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා උපද්දන විදියට විශේෂ ලකුණු මතු කරමින් කතා කරන ස්වභාවයක් යනවා. ඒතර මේ මිත්‍යා ජීවී කියන එක සිද්ධ වෙන්නේ මහත්තයා ක්‍රියාවෙනුයි වචිනුයි දෙකින්ම. එහෙමයි ස්වාමීනි. ඒ දෙකින්ම කරන්න පුළුවන් ඒක. මම ওই සිදුවෙන සමහර දේවල් ටිකක් කියන්නම්. ඊළඟට කියනවා නිප්පේසි කතා. සත්‍ය සංගවල කතා කරනවා කියනවා. සත්‍ය නෙමෙයි සංගවල කතා කරන්නේ. බොරු කියන්නේත් නැති වෙන සංගවල කතා කරනවා. ස්වාමීනි සත්‍ය සංගවල. මිත්‍යා ආජීවයට අයිති වෙන. මිත්‍යා ආජීවයට අයිති වෙන. එහෙමයි ස්වාමීනි.
ඊළඟට කියන ලාභේන ලාභං නිජිකින්සනතා. ලාභෙන් ලාභ සොයනවා කියන. ඒ ඔක්කොම මේ අධාර්මික ජීවිතයටයි තියෙන්නේ. එහෙමයි. ආශ්‍රව වැඩිනවා. එහෙයි ස්වාමීනි. එතකොට මේ ආශ්‍රව කොහාට ගෙනියයිද කියලා හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. බුදු කෙනෙක් දකින්නේ මහත්තයා. එහෙමයි. බුදුම පාරිශුද්ධ බවක් මේ සම්බුද්ධ ශාසනය ඇති කරලා දෙන්නේ නේ. එහෙමයි. පිරිසිදු බවමයි ඇති කරලා දෙන්නේ. එහෙමයි. ඉතින් මෙවන් පිරිසිදු බවක් උපද්දලා දෙන දහමක් දේශනා කරද්දී අපිට තව පිරිසිදු බවක් ගැන අහන්න එක එක්කෙනාගේ ප්‍රලාප අහන්න ඕනද? එහෙමයි. ආව නෑනේ. එහෙයි. ප්‍රඥාව මද ඉතින් මේ උම්මත්තකයට නම් ඉතින් මොන හරි කියන්න ඕන. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ කාලේ හිටියනේ. එහෙයි ස්වාමීනි. ප්‍රඥාව මදියට නිගණ්ඨනාථ පුත්තල හිටියනේ. හෙලිවැල්ලෙන් හිටියම් පිරිසිදු වෙනවා කිව්වහම තමයි ඒ කට්ටියට මේ ඔළුවට ගියේ. හෙලිවැල්ලෙන් හිටියට පස්සේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවක් නැති අන්ධ බාල බවට හෙලිවැල්ලෙන් සිටීම පිරිසිදු බවට හේතුවක් කියලා ඔළුව මේ හිතට යන්න ඉවහල් වුණා. ප්‍රඥාවක් නැති අයට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? නිර්මාංශ බව පිරිසිදු බවට හේතු වෙනවා කියලා ප්‍රඥාව මදායට ඔළුවට යන්න ඒ යුගයේ හැටියට ඒක මහ ලොකු දෙයක් වුණා. එහෙමයි. එතකොට මේ ඇල්වතුරත් නොබී උණු වතුර බොන්න මොන්න පුලියෙන් පිහිපියා මේ ගමන් යන්න. එහෙමයි. තේරුණා නේද? එහෙයි ස්වාමීනි. ඒ ලෝකෙට මහා දෙයක් වුණා අඥාණයෙන්. එහෙමයි. මේ සම්බුද්ධ ශාසනය බබලද්දී එහෙමයි. රහතන් වහන්සේලා වැඩ සිටිද්දී එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි මක්කලිකෝ මේ සංසාරේ මේ දිගටම යන් කිසි දෙයක් නොකර යද්දි මේක ෂේ වෙලා යයි කියද්දි ඕකට කෙමනකට අහු වෙනවා වගේ අහු වෙන පිරිසක් හිටිය පිළි අරගෙන. එහෙමයි. ආශ්‍රවයන්ගෙන් හිත නිදහස් කරන ධමකට ආශ්‍රවයන් මනාකොට නිදහස් කරවල පරම පාවිසුද්ධ බවට පත් කරන ධමකට පහදින්න නැති අය හිටියා. එහෙමයි ස්වාමීනි. අඥාන බව. අදටත් ඉන්නවා. ඔක සාමාන්‍ය දෙයක් ඉතින්. එහෙමයි ස්වාමීනි. නමුත් අපි තේරුම් ගන්න ඕන මේ සියලු දෙනාම අර ශ්‍රී සම්බුද්ධත්වයේ කියන ශ්‍රී නාමයට තියෙන සෙනෙහස නිසායි ඊට පස්සේ ඒ අයගෙම තියෙන දුර්වලතාවයත් අඥානකම නිසා රැවටෙන්නේ. එහෙමයි ස්වාමීනි. අරහත්ත්වයට තියෙන අප්‍රමාණ ගෞරවය නිසා මිනිස්සු රැවටි යන්නේ. ඒතර ඒ අයගේ අඥානකම තියෙනවා. අරහත්ත්වයට පුදුම ආදර ගෞරවයක් තියෙනවා ලංකාවේ මිනිස්සුන්. එතකොට මේ සම්බුද්ධත්වයට තියෙන ආදර ගෞරවය අරහත්ත්වයට තියෙන ආදර ගෞරවයෙන් අහිංසක මිනිස්සු රවට්ටනවා. එහෙමයි. ඒයට කල්ප ගානකට ධර්මයක් නම් එහෙම ගන්න. එහෙමයි. සත්පුරුෂ ඇසුරක් නම් ලැබෙන්නේ නැහැ. එහෙමයි. මං හිතන හැට ඔය වගේ කෙමන් වලට අදටත් මේ අහුවෙලා යන්නේ පෙර සසරේ අනික් කට්ටිය රවට්ටපු අය. එහෙයි ස්වාමීනි. අනිත් ධර්මයේ කියලා අධර්මයට රවට්ටලා. සත්පුරුෂය කියලා අසත්පුරුෂයට රවට්ටලා. එහෙමයි. විනය කියන අවිනයේ පිහිටුවලා. ඒ වගේ අයට මොකද වෙන්නේ? ධර්මයේ කොතරම් කිව්වත් පිහිටන්නේ නැහැ. එහෙමයි. අසත්පුරුෂය පස්සෙම යනවා. එහෙමයි. අධර්මයේ පස්සෙම යනවා. වහ වැටිලා ඉන්නේ. එහෙමයි. ජීවිත පුදාගෙන ඉන්නවා. කෝටි ගණන් ධනෙ පරිත්‍යාග කරමින් ඉන්නවා. එහෙයි. පුදුම අඥානකමක් එතකොට ඒකනේ. එහෙමයි ස්වාමීනි. සසරේ අනිත් අය එයි තමන් අනිත් මේ ජීවිතවල ධර්මයේ නාමයෙන් අධර්මයක් කිය මිනිස්යාගේ ධන සම්පatti හූරා කෑවා නම් ඒ කර්ම විපාක ඉන්නේ නැද්ද? එහෙමයි. එනවනේ. එහෙමයි ස්වාමීනි. කැරකිලා තමන්ට එනවා ඒවා. එහෙමයි. එතකොට මොකද වෙන්නේ? ඒ කිනාගේ ඊළඟ ජීවිතේ අර ධන සම්පatti හූරා කන අධර්මයක් ඉදිරියේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ ගැන අනුකම්පාවක් ඇති කරගන්න. ස්වාමී පුදුම අවාසනාවක් පින්වත් ස්වාමීන් වහන්සේ අවසරයි දැන් මේ පරම පාරිශුද්ධ මේ ශ්‍රී සද්ධර්මයේ මතු කරන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණෙන්න බැරුව මේ නොමග ගිහිල්ලා මේ ඒගොල්ලෝ ඒ සමහර අය කර්ම විපාක නිසා නොමග ගිහිල්ලා තියෙනවා. එහෙමයි ස්වාමී. සමහර අය ඇත්තටම අඥානකම නිසා නොමග ගිහිල්ලා තියෙනවා. ඔය දෙකම නිසා තියෙන ඔය ස්වභාවය. එහෙමයි ස්වාමී. එතකොට ඉතින් මේ හැම කෙනාටම ඉතින් පිහිට පිළිසරණ තියෙන්නේ තමන් ඉතින් උත්සාහයෙන් කල්පනා කරලා තිරුවන් සරණේ ඉතින් පිහිටන්න හිත මහන්සි ගැනීමෙන්මයි. එහෙමයි. වෙන නෑ මහත්තයා. ස්වාමීනි මේ මනාකොට දේශනා කොට තිබෙන භාග්‍යවතුන් වහන්සේගේ සුභාෂිතයට අපට මේ ශ්‍රාවකත්වයෙන් පැමිණෙනා මිසක් වෙනත් මැදිහත් වීමක් කරන්න නොමගකින් ඉන්න බෑ. එහෙමයි. නොමගකින් ඉන්න බෑ. එහෙයි ස්වාමී. හරි බුදුමයි ඉතින්. එහෙයි. ඊළඟට කියනවා දැන් බලන්න මහත්තයා අපි හිතමු ඔන්න කඩයක් දාගෙන ඉන්න කෙනෙක්. එහෙයි. අපි හිතමුකෝ සීනි කිලෝයකට මේ සීනි මේ 900ක් දෙනවා ග්‍රෑම්. එහෙමයි. මොනවා හරි බර වැඩි වෙන දාලා. එහෙයි.
අන්න මේ සංගවල තියෙන එහේ ස්වාමීනි. අධාර්මික ජීවිතේ. එහේ. අපි හිතමු මේ රෙදි මීටරයක් දෙන්න ඕනෙකට ඊට අඩුවෙන් පොඩ්ඩක් මැනලා දෙනවා. එහෙමයි. අධාර්මික ජීවිතේ. ඊළඟට සමහර තැන් තියෙන මහත්මයා මම පිටරටේදී මම දැකපු එකක් තියෙනවා. ගෙවල් විකුණනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ නොවටිනා ගෙවල් වටිනා විදියට හොඳට සරසනවා. එහෙමයි. සංගවල එතකොට. එහේ. අධාර්මික ජීවිතේ. එහෙමයි. එන කෙනාට පහසුවක් වේවා කියලා අදහසින් මේක පිළිසතර කරන එක වෙනම කතාවක්. එහෙමයි ස්වාමීනි. නමුත් ගාණ වැඩි කරගන්න නොවටිනා දේ එහෙමයි. ඒක අධාර්මික ජීවිතයක් ඇත්තට. එහෙමයි. ඒතර එහෙනම් වචනිනුත් එහෙනම් සත්‍ය සංගවල කතා කරලා මේ යම් යම් දේවල් වල මිනිස්සුන් රවට්ටන්න පුළුවන්. එහෙමයි. සත්‍ය සංගවල කතා කරලා ඉවර වෙලා. යම් දෙයක සැබෑ සිටුේෂන් එක අපි හිතමු දැන් වාහනයක් කියලා වාහය ඇතුලේ කෑලි ඔක්කොම බලන්නේ නැහැනේ ගන්න යන මිනිස්සයා. එහෙමයි. වචනේ නේද උඩ හසුරවන්නේ ඔක්කොම. එහේ. මෙහෙමයි කියලා. ඒතර ඒවා මේ බලන සනිකර අධාර්මික ජීවිතය. සත්‍ය සංගවල කතා කරන. එහෙමයි. දැන් පැවිදි කෙනෙක් නම් එතකොට පුළුවන්කම තියෙනවා එයාට ලාභ සත්කාර ලබන අදහසින් හැබැයි. එහෙමයි. ඒ අදහසින් එතකොට එයා නිමිටි දාලා වර්ණනා කරලා කතා බහ කරලා කටයුතු කරනවා. එහෙමයි. එතකොට එයා අධාර්මික ජීවිතය කියන හොඳට තේරුම් ගන්න මහත්තයා. එතකොට එයා ඒකෙන් තමයි ජීවත් වෙන්නේ. ඒකෙන් තමයි සිව්පස්සේ හොයාගන්නේ. එහෙමයි. එතකොට පිණ්ඩපාත සේනාසන ගිලම්පස බීති ඒ ඔක්කොම යා අර කියන කපටි බවින් තමයි මේ දිනු කරගෙන ඉන්නේ. එහෙමයි. ලේසි නෑ. ගින්දර කෑවා වගේ කියලා භාගතුන් දේශනා කළේ. එහෙමයි. ගින්දර කෑවා වගේ කියනවා. එහේ. ඔන්න ඔයට ඔක්කොටම කියනවා. තව ඉතින් මේ වගේ සාමාන්‍ය ගොඩාක් දේවල් විස්තර කරන්න පුළුවන්. අධාර්මික ජීවිතේ. එහෙමයි. මිත්‍යා ආජීවය. කතමෝච භික්කවේ සම්මා ආජීව. සම්මා ආජීව කියන්නේ මොකද්ද? ඒතර අර්ධය වලින් වැළකීලා සම්මා ආජීවම් පහම් භික්කවේ ද්වයං වදාමි. දෙකක් තියෙනවා ඒකත්. අත්ති භික්කවේ සම්මා ආජීව සාසවෝ පුඤ්ඤභාගී උපදි විපක්කෝ. දැන් එකම ආකාරයට තමයි ඔක්කොම ටික ලස්සනට විස්තර කරන්නේ. එහෙමයි ස්වාමීනි. අපි හිතමු දැන් එයාගේ ආධ්‍යාත්මී ආශ්‍රව වැඩ කරනවා. හැබැයි අත්හැරලා ඉන්නවා එයා. එහෙමයි. බලන්න එතකොට ආශ්‍රව සහිත නිසා නමුත් අත්හැරලා ඉන්න පින් වැඩෙනවා. හරි ආශ්චර්යයි නේ. එහෙමයි. පුටි වාඩි වෙලා වඩන පින්. ඇඳේ හාන්සිලා සිහියෙන් කරගෙන ඉන්නකන මේ වඩන පින්. නේද? එහෙමයි. තමන් ගෘහ ජීවිතේ වේලක් හරි වේලක් නොකා අධාර්මික ජීවිතේට යන්න නැත්තම් පින් වැඩෙනවා. එහෙමයි. මට මතකයි ලස්සන ලක්කන සූත්‍රය කතා කරද්දී මට මතක හැටියට ඒක හම්බුණා. මේ කාරණේ හරියටම නිවැරදි කියලා මට මතක නැහැ. එහෙමයි ස්වාමීනි. අපි පිරිසිදු පිරිසක් ලැබෙනවා කියනවා. එහේ. ඒ තමන් වංචා කරලා නැණි කාටවත්. එහෙමයි ස්වාමීනි. තමන්ට ලැබෙන පිරිසක් මොකද වෙන්නේ? වංචා කරන්නේ. එහේ. භාග්‍යතුන් වහන්සේ වංචා කරපු නැති පිරිසක් ලැබෙයි. එහෙමයි. හරිම අසිරිමයි. අපිරිසිදු කෙනෙක් හිටියොත් එහෙම අර මුහුදට මලකුණ ගහගෙන යනවා වගේ මේ රැඳින්නේ සාසනේ. මේ විරලට මලකුණ ගහගෙන යනවා වගේ මේ සාසනේ රැඳින්නේ. එහෙමයි. ඒ චුත වෙලා යනවා. එහෙමයි ස්වාමීනි. හරිම ආශ්චර්යයි ඒක. භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ. ඒ ඊට විස්තර කරනවා සාසවා පුඤ්ඤභාගියා උපදි විපක්කා. ඊට අත්තිබික්කවේ සම්මා ආජීව අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ. තව සම්මා ආජීවයක් තියෙනවා ආර්යයි. ආශ්‍රව වැඩ කරන්නේ ලෝකෝත්තර මගක් විවර වෙනවා. ලෝතුරු මග විවර කරනවා. කොහොමද ඒක වෙන්නේ? ඊළඟ විස්තර කරනවා. කතමෝච භික්කවේ සම්මා ආජීවෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදි වේපක්කෝ. කුමද්ද පින්වත් මහණනි? ආශ්‍රව සහිත දෙවියන් අතරට ගෙනියන ස්වභාවය තියෙනවා. පුඤ්ඤභාගිය පින උපද්දනවා. එහෙමයි. පින උපද්දනවා. පින් රැස් වෙනවා. උපදි වේපක්කා සැප විපාක ගෙනත් දෙනවා. ඉද භික්කවේ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ආජීවේන ජීවිකං කප්පේති. මිත්‍යා ආදීවි අතහැරලා එතකොට අර විදියට හොර බොරු වංචා වලින් ධනය උපද්දන්නේ. මෙතන තනිකර ආජීවය ගැන කියන්නේ ධනය උපද්දන එකක් ගැන. එහෙමයි ස්වාමීනි. ධනෙ ඉපැද්දීම. එහේ. ධනයක් උපද්දන්නේ නැහැ. සිව්පස්සේ උපද්දන්නේ නැහැ. එහෙමයි. ඒක අතහරිනවා යා. පින් උපදිනවා. එහෙමයි. පින පැත්තට ආධ්‍යාත්මෙ බර වෙනවා.
හරි ආශ්චර්යයිනේ. එහෙමයි ස්වාමීනි. පිනක් උපද්දනවා කියලා කියන්නේ මහත්තයානේ. එහෙයි. තමන්ගේ ජීවිතේ මේ ලස්සනට උපද්දන්න පුළුවන් පිනක් නේ නේද? දැන් අපි මේ වගේ පින් තුනක් ගැන කිව්වා නේද? එහෙමයි. බොරුව අතහැරලා පින් උපද්දනවා, කේලම අතහැරලා පින් උපද්දනවා, හිස් වචන අතහැරලා පින් උපද්දනවා, පරස වචන අතහැරලා පින් උපද්දනවා. එහෙමයි. සතුන් මැරීම අතහැරලා පින් උපදිනවා, හොරකමින් වලකින්ද පින් උපදිනවා, වැරදි කාම සේනෙන් වලකින්ද පින් උපදිනවා. එහෙමයි ස්වාමීනි. අධාර්මික ජීවිතේ විශ්වාසයෙන් අතහැරලා ඉන්නකොට භාග්‍යතුන් වහන්සේ ගැන පින් උපදිනවා. එහෙමයි. සාසවා. එහෙමයි. හැබැයි පින උපදිනව නම් මොකද වෙන්නේ? අරගෙන යන්නේ කොහාටද? සුගතියට. එහෙමයි. පින උපද්දනවා අරගෙන යනවා සුගතියට. එහෙමයි. ඒත් යා සුගතියට අරගෙන ගිය කවුරු විදින්ද? ආශ්‍රවයේ විසින්. එහෙමයි. හරි ආශ්චර්යයි. එතකොට මේ ගෙනියන තැන තීරණය වෙන්නේ පිනද පවද කියන එක මත තමයි. ගෙනියන තැන තීරණය වෙන්නේ. එහෙමයි. ඊළඟ විස්තර කරන කතමෝච භික්ඛවේ සම්මා ආජීවෝ වරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මගක් වූ සම්මා ජීව කියන්නේ මොකද්ද? ඒකට ඒක ඉතින් උපදින්නේ කාටද? ප්‍රඥාව සිහිය තියෙන කෙනෙක් වඩන මානසික ස්වභාවයක් ඒක. එහෙමයි ස්වාමීනි. සිහිය වැඩිච්ච ප්‍රඥාව වැඩිච්ච කෙනෙක් සිහියෙන් සහ ප්‍රඥාවෙන් තමන්ගේ ආධ්‍යාත්මය වඩනවා ඒක. එහෙමයි. සිහියෙන් සහ ප්‍රඥාවෙන් කරන්න එක තනිකරම. යංකෝ භික්ඛවේ අරිය චිත්තස්ස අන්න. යා ආර්ය සිතක් උපදවගෙන අනාසව චිත්තස්ස. අර වගේ ආශ්‍රවයන්ගේ මිශ්‍ර නොවිච්ච සිතක් උපදවාගෙන එහෙමයි. ආර්ය මග්ග සමන්ගිනවා. ඒතර මේ සිත උපදව ගත්තට පස්සේ යා කොහෙද ඉන්නේ? ආර්ය මාර්ගේ. ආර්ය මාර්ගේ ඉන්න කෙනෙක්. එහෙමයි. ආර්ය මග්ගම් භාවයේ. ඒතර ආර්ය මාර්ගේ වඩන කෙනෙක්. ඒ සිත තියෙනවා නම් මොකද ආර්ය මාර්ගේ වැඩෙනවා. මිච්ඡා ආජීවයට මොකද්ද තියෙන්නේ යාගේ? ආරති නොයල්මක්. එහෙමයි ස්වාමීනි. විරති. ඒ නොයල්මක් තියෙනකොට මොකද වෙන්නේ? නොයල්මින් දුර වෙලා ඉන්නවා යා. තේරුණා නේද? නොයල්මින් දුර වෙලා ඉන්නවා. පටිවිරති නවත්තලා තියෙන නොයල්ම නිසා. එහෙමයි. වේරමණි වැලකිලා ඉන්නේ කොමක් නිසාද? නොයල්ම නිසා. හරි ලස්සනයි නේ? එහෙමයි ස්වාමීනි. ඒත් අතර නොයල්ම නිසා නේ වැලකිලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. මෙතන නොයල්ම නිසා වැලකිලා ඉන්නේ. අවබෝධයට පැමිණලා. හරි ලස්සනයි නේද? එහෙමයි ස්වාමීනි. එතන අතන නොයල්ම නිසා වැලකිලා ඉන්න එක නෙවෙයි කතා කරන්නේ. එහෙමයි. ඒක තමයි ආශ්‍රව සහිත හිතේ ස්වභාවය. එහෙමයි. මෙතන ආශ්‍රව සංසිඳුරු සිතේ ස්වභාවය මොකද්ද? නොයල්ම නිසා වැලකිලා ඉන්නේ. එහෙමයි ස්වාමීනි. නොයල්මක් නිසා වැලකිලා. මේ කාරණේ හිතට නැවත නැවත ගන්නවා. එහෙමයි ස්වාමීනි. එතකොට එන සම්මා සංමේ වාචා ගැන කියද්දි නොයල්ම නිසා වැලකිලා ඉන්නේ. එහෙමයි. එතකොට සම්මා කම්මන්ත වෙන්නේ කොහොමද? එතන නොයල්ම නිසා වැලකිලා ඉන්නවා. මෙතන සම්මා ආජීව ආර්ය සම්මා ආජීවක මොකද්ද? නොයල්ම නිසා වැලකිලා ඉන්නවා. ඒ නොයල්ම ඇති වෙන්නේ කොහොමද නිසාද? ප්‍රඥාව නිසා. එහෙමයි. මොකද්ද ප්‍රඥාව? බෙදලා දකිනවා මේක මිත්‍යා මේක සම්මා. එහෙමයි. බෙදලා දකිනවා. ඒ ප්‍රඥාවෙන් දකින්නේ. එහෙමයි. එයාගේ ආධ්‍යාත්මික ප්‍රඥාවක් තියෙනවා. ඒ ප්‍රඥා ආලෝකයට පේනවා. ඒක ආලෝකයක් කියලා කියන්නේ ඒකයි ප්‍රඥාවට. එහෙමයි. ආලෝකෝ උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා ලස්සන වචන ටිකක් භාගතුන් දේශනා. ඒක ආලෝකයක් ඒක. දැන් අඳුර ඉන්නකොට පේන්නේ ප්‍රඥාව ඉපදුනා. ඒක ආලෝකයක් වුණා. ආලෝකයට පේනවා. මොකද්ද පේන්නේ? තමන්ගෙම පිට වෙන වචන වලින් මේ දුක් සකස් කරලා දෙනවා. එහෙමයි. තමන්ගෙම වැලකිලා ඉන්න වචන වලින් දුක දුරු කරනවා. ආලෝකයක් ඒක. එහෙමයි. තමන්ගෙම කරන ක්‍රියාවකින් දුක සකස් කරලා දෙනවා. තමන් තව කරන ක්‍රියාවකින් දුක දුරු කරලා දානවා. තමන් පවත්තන ආජීවයකින් දුක සකස් කරලා දෙනවා. තාම පවත්තන ආජීවයකින් දුකෙන් නිදහස් කරනවා. ඒ ප්‍රඥාවට පේනවා ඒක. අන්න ඒ ප්‍රඥාව නිසා එයාගේ මේ නොයල්මක් තියෙන එකට. එහෙමයි. හරි ලස්සනයි නේද? ප්‍රඥාව නිසා නොයල්මක් තියෙනවා. පිහිටන්නේ. එහෙමයි ස්වාමීනි. හරිම අසිරිමත් ඒක. එහෙයි. ප්‍රඥාවක් නිසා නොයල්මක් ඇති වෙනවා. ප්‍රඥාව ඔය ආය ආයිස්මතු කරන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවක් මේ කියන්නේ මිත්‍යා සහ සම්මා කියලා දකින්න ප්‍රඥාවක් නිසා ආධ්‍යාත්මෙ නොයලී තියෙනවා. එහෙමයි ස්වාමීනි. නොයලී සුවසේ පහසුවෙන් වැළකීලා දුරු කරලා අත්හැරලා ඉන්න. එහෙමයි. ඒතර අපි හිතමු යම් කිසි දෙයකට ආසාව තියෙනවා. අපි දැන් සමහරලාට අපි හිතමුකෝ දැන් කෙනෙකුට පොඩි දරුවන්ට
කියන කෑවොත්ම ගහනවා කියනවා මේක දෙන්න ඉස්සෙල්ලා කාට හරි. අපි සංකේදාන දෙයක් කියලා. අර පොඩි ගාගේ ආශාව තියෙනවා. ගහන එකට බය අත්හැරලා ඉන්නවා. ඒ අයිනේ පීඩාවෙන්ද ඒක අත්හැරලා ඉන්නේ සතුටින්ද? පීඩාවකින්. තේරුණා නේද? ඒ වගේ දැන් සමහරලාට අපි ඔන පොඩි එක්කිනෙකුට සැර කළා කියනවා අර කල්ලන්නේ මේ කිරියල සැර කළා කියනවා පිච්චෙනවා මෙහෙම කිරියල. සමහරට බයට ඉන්නවා. එහෙමයි. බයට ඉන්නේ එතකොට. අපි තුමු යම් කිසි දවසක ඇත්තටම මේ ගිනි පුපුරේ අල්ලලා වැලකලා හිටියොත් එහෙම මොකද වෙන්නේ? අදිනෝ දැකලා අත්හැරලා ඉන්නේ. එහෙමයි. ලස්සන දෙයක් නේද? ඒතර බලන්න බය නිසාත් සමහර විට විශ්වාසයත් එක්ක ඇති වෙනවා පවට බයක් හැබැයි බය. නිකම් බයක් නෙමෙයි ඒක. පවට බයක් තියෙන්නේ. බයෙන් වැළකීලා ඉන්න. දැන් මෙතන මොකද වෙන්නේ? නොඇලීමෙන් වැළකීලා ඉන්න. ලස්සන දෙකක් තියෙනවා. පැහැදිලි මේක නිවන් මඟ. නොඇලීමෙන් වැළකීලා ඉන්න කෙනාගේ විශ්වාසයෙන් විපාකයට බයෙන් වැළකීලා ඉන්න කෙනාගේ මානසික ස්වභාවයන් දෙකක්. ඒ නිසා තමයි කියන්නේ එකක් ආශ්‍රව සහිතයි අනාසව ආර්ය චිත්තස කියලා කියන්නේ ඒක. එහෙමයි ස්වාමීනි. ආර්ය සිතක්. නොඇලුණු ස්වභාවය කියන ආර්ය සිතක්. එහෙමයි. ඒ නිසා පින්වත්නි සුන්දර නිවන් මඟ ආශ්චර්යයි ආශ්‍රව දුරු කරනවා කෙලෙස් දුරු කරනවා සත්‍යයි. එහෙමයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ අවබෝධ කළ සත්‍යයි. මේ ධහම ස්වාක්කාතයි සත්‍යයි. ඒ ශ්‍රාවක සංඝරත්නය ඒකාන්තයෙන් සුපටිපන්නයි අනුත්තර පින්කිතක්මයි. එහෙමයි. කියලා නැවත මේ ධර්මයට අනුය ඇති කරගත්තු ධර්මයට අනුව ඇතිවෙච්ච ඥානයක් උපදව ගන්න ඕන අපි නේද? එහෙමයි. ශ්‍රාවක ගැන පහදින්න. අතීතයට අනාගතයට ගලපලා පහදින්න ඕන සම්බුද්ධ ශාසන වලට. එහෙමයි. හරිම අසිරිමත් දෙයක් ඒක. ඊට පස්සේ බලන්න යන නොඇලීමෙන් වැළකීලා ඉන්න ඕන. ඒතකොට නොඇලීමෙන් වැළකීලා හිටියේ ප්‍රඥාව නිසා. එහෙමයි. ඒතර බලන්න. ඒතකොට ඊළඟ කාරණේ තමයි ලස්සනම කාරණේ කොහොමද? ඒතකොට එයාට අර ඒ දෙක මේක සම්මා මේක මිත්‍යා කියලා තමන්ගේ ආධ්‍යාත්මයේ තියෙන දෙයක් වෙන් කරන්න එයාට ඇටෙන්ෂන් එකක් ඕන අවධානයක් ඕන ඒක අදාළ දේ තේරුම් ගන්න. එහෙනම් ඒ වෙන් කරන්දී වෙන් කළා දකින්නකොට එයාට යම් අවධානයක් තියෙනවා නම් සිහියක් තියෙනවා නම් ඒ සිහියට මොකද්ද කියන්නේ? සම්මා සතිය. එහෙමයි. සම්මා සතිය. මෙතන දැන් ලස්සනට විස්තර කරනවා මේ විදිහට පින්වත් මහණෙනි මිච්ඡා ආජීවස්ස පහනාය වායමති. දැන් මිත්‍යා ආජීවි දැන් නොයල්මින් ප්‍රහාණය කරලා ඉන්නවා. ඊළඟට කියනවා සම්මා ආජීවස්ස උපසම්පදා. සම්මා ආජීවි පුදවාගෙන පිහිටලා ඉන්නවා ඒක. එහෙමයි. එතකොට මේ දෙක අතහැරලා හිටියේ කොමකින්ද? වායාමේ. එහෙමයි. ඇල්මත් තියෙන කෙනා අතහැරලා ඉන්න වීර්ය ගන්න වීර්යයි නොයල්මත් තියෙන කෙනා අතහැරලා ඉන්න වීර්යය දෙකක් එක. සුවපහසු වීරිය කුමක්ද? මේ වීරිය. එහෙමයි ස්වාමීනි. මේ වීරිය. ඒකයි දැන් ඉන්ද්‍රිය ධර්ම ගැන කියද්දි කියන ඉන්ද්‍රිය ධර්ම වල ආස්වාදයක් තියෙනවා කියන. එහෙමයි ස්වාමීනි. તમે ආස්වාදයක් තියෙනවා කියලා තීරුම් ගන්න තියෙන තුන් මෙහෙම කෙනාට. නොයලීමෙන් අතහැරලා ඉන්නකොට ඒකේ ආස්වාදයක් තියෙනවා. ඒ වීරිය ආස්වාදයක් තියෙනවා. හරි ආශ්චර්යයනේ. එහෙමයි ස්වාමීනි. ආස්වාදයක් තියෙනවා කියනවා ආදීනමයක් තියෙනවා කියනවා නිස්සරණයක් තියෙනවා කියනවා. මේ ඉන්ද්‍රිය ධර්ම ගැන කියද්දී. දැන් ඒක විස්තර කරන්න වෙලාවක් නැහැ. එහෙමයි. පොඩි වෙලාවක් අපිට මේක තියෙන්නේ. අපි පස්සේ දවසක බලමු ඉන්ද්‍රිය ධර්ම ඉස්සරහට විස්තර කරද්දී. මේක අසිරිමත් ඊළඟට විස්තර කරනවා දැන් ওই විදිහට සතෝ සම්මාජීවං උපසම්පජ්ජ විහෙරති. අනේ විස්තර කරන සෝ සතෝස් මිච්ඡාජීවං පජහති. සතෝ සම්මාජීවං උපසම්පජ්ජ විහෙරති. සිහියෙන් තමයි එතකොට අර දෙක වෙන් කළේ. සිහියෙන්ම තමයි දැන් අතාරින්නේ. එහෙමයි. එතකොට එහෙනම් අර සිහියෙන් වෙන් කරන්න පුළුවන් හැකියාවක් තියෙන සිහියක් තියෙනවනම් ඒ විදිහට අතහරින්න පුළුවන් සිහියක් වැඩිලා තියෙන්නේ. ඒ කියන විදිහට අතහරින්න පුළුවන්. ඒකට කියන්නේ මොන සිහිය කියලාද? සම්මා සතිය. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සම්මා සතිය බුද්ධ ශාසනය හරියට තේරුම් ගන්න ඕන. අකුසල විදියට දකිමින් කුසලයේ විදියට දකිමින් සිහිය පුරුදු කරනවා නම් පින විදියට දකිමින් පව විදියට තීරුම් ගනිමින් සිහියක් දිනු කරනවා නම් එයයි සම්මා සතියක් බවට සම්පත් වෙන්නේ. එහෙමයි. එයයි සම්මා සතියක් බවට පත් වෙන්නේ. එහෙමයි. ඒ නිසා අපිට ඕන විදියට මේ සිහිය දිනු කරන්න ක්‍රම හදාගත්ත ඒක හරියන්නේ නැහැ. එහෙමයි. ඒක හරියන්නේ නැහැ. ඒවා ආශ්‍රවයන් පෝෂණය කරනවාද? ආශ්‍රවයන් පෝෂණය කළ අපිට තේරෙන්නේ කොහෙන් කෙලවර කරනවද? එහෙමයි ස්වාමීනි. ඒ නිසානේ බලන්න දැන් මේ
දැන් ආකාසානංචායතන වඩපු කට්ටිය ආකාසානංචායතන කියන ලෝකෙ උපදිනවා කියන මහත්තයා කල්ප 20000 ආයුෂ. එහෙමයි. කල්ප 20000. එහෙයි ස්වාමීනි. ආයෙකින් පස්සේ හතර පාරේ. කොච්චර අසරණද? එහෙමයි. ඒතර ඒගොල්ලන්ගේ සිහිය කුසල් අකුසල් දකින්න විදියට හදාගත්ත එකක් නෙමෙයි. මේ සමාධි. එහෙමයි. හරි පුදුමයි ඒක. එහෙයි ස්වාමීනි. දැන් බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකයේ සමාධිය වැඩුවත් ඒක වඩන්නේ මේ නුවණ ඇති කරගෙන. වඩන්නේ නුවණ ඇති කරගෙන. ඒතර මේ ලෝකේ මේ ධර්මයේ දේශනා කරන්න යන්නේ නැහැ නේද? ආර්ය ශ්‍රාවකයෙක් ගියොත් එහෙදි පිරිනොම් පානවා. ඒ ඇරෙන්නේ මේ ලෝකවල ගිහින් ධර්මයේ දේශනා කරන්නේ නැහැ. පුදුම දෙයක් ඒක. මොකද සංවේදී වෙන්නේ. එහෙමයි. හරි පුදුමයි ඒක. ඇයි කුසල් අකුසල් යහපත අයහපත පින පව තීරුම් ගන්න නැතුව මේ මනස වැඩුවොත් හිම ඔහි වඩන්නම් වාලේ. එහෙමයි. ඉතින් මේ රහතුන් කියාගෙන මේ රැවටිච්ච කට්ටිය මට පිනට හිම් පිරිසක් වෙන්න ඕන. ඔය කුසල අකුසල ගැන කිසි කතාවක් නැහැ නේ. එහෙමයි ස්වාමීනි. පින පව ගැන කිසිම කතාවක් නැහැ. හැබැයි ඒගොල්ලන්ගේ මම කවුරු මානසික සංසිඳීමක් මොකද මේ ඇති. අපිට නෑ කියන්නේ. එහෙමයි. ඇති. හැබැයි සම්මා සතිය නෙමෙයි. සම්මා සතියක් නැත්නම් සම්මා සමාධියක් නෙමෙයි. ස්වාමීනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරාම ඒ සම්මා සතියෙන් කුසල අකුසල් තේරුම් ගනිමින්. එහෙමයි ස්වාමීනි. තේරුම් ගනිමින් වඩන්නේ. එහෙමයි ස්වාමීනි. මේ දිගටම තියෙන්නේ බලන්න එහෙම ඒගොල්ලන්ගේ මානසිකත්වයක් ගොඩනැගිලා තිබුණා ඒගොල්ලෝ හැමතිස්සෙම කුසල අකුසල් ගැන කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. යහපත අයහපත ගැන කතා කරන්න ඕන. පින්න පව ගැන කතා කරන්න ඕන. හොඳ මාර්ග නරක මාර්ග ගැන කතා කරන්න ඕන. ආශ්‍රව දුරු වෙන ආශ්‍රව වඩවන මාර්ග කතා කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. ඉන්ද්‍රිය ධර්ම වඩන පිරිහින මාර්ග කතා කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. එහෙම කිසි කතාවක් නැහැ. සිල්වත් වෙන්න එපා කියලාම කියන සිල්වත් වෙන්න එපා කියනවනම් පින් කරන්න එපා කියනවනම්. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? හිතේ මොකක් හරි සසර පුරුද්දකට මොකක් හරි ඇති. හරිම පුදුමයි මේ පුදුම රැවටීමක් රැවටෙන මහත්තයා. එහෙමයි ස්වාමීනි. එන සම්මා දිට්ඨියමයි අරුණෝදේ. සම්මා දිට්ඨියමයි අරුණෝදේ. එහෙමයි. ආන් එක වැඩි. ඒකනේ ආලාර කාලා මුද්ද කරන් පුදුම අවාසනාවනේ තිබ්බේ. පුදුම කිව්සනින් ධර්මය අවබෝධ කරනවා. මොකද සිහිය වැඩිලා තිබ්බේ. නමුත් ඒ ඇයට ඊතර වෙන්න බෑ ඒ සිහියෙන්. ඇයි? ඒගොල්ලන් වඩාගත්තු සිහිය කුසල් අකුසල් යහපත අයහපත තේරුම් ගන්න සිහියක් නෙමෙයි. එහෙමයි ස්වාමීනි. බෝසතාණන් වහන්සේ හරිම අසිරිමත්. ඒ තැන් වලට ගිහිල්ලා ඒ සමාධි උපදවාගෙන ඒ ගුරුවරුන්ටත් වඩා ලේසියෙන් ඒ සමාධි කෙටි කාලයකින් උපදවාගෙන ඒ හිතනවා ඒ සමාධි තුල ඉඳගෙන හිතනවා මේක ආය උපතක් කරා යන්න හේතු වෙනවා. කොහොමද ප්‍රඥාව? එහෙමයි. ඒ බලවත් සමාධි තුලත් දකිනවා ආශ්‍රව. එහෙමයි සසරට ගෙනියන දෙයක් තියෙනවා කියලා දකින්න මහා ප්‍රඥාවක් මගේ ශාස්ත්‍රුන් වහන්සේ තියෙනවා. එහෙමයි. අද බලන්න අද මේ චූටි සමහරට සමාධිය ඇති කරගෙන තමයි පුරසාරම් දොඩන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ ආලාර කාලා මුද්ද කරන් පුත්තට මේ ප්‍රඥාව ලෝක උපදව ගන්න බැරි වුණා. හැබැයි සිහිය තිබුණා. ඒ ප්‍රඥාව නැහැ. ඇයි මොකද ඒක සිහිය වැඩි මේ ක්‍රමයට නෙමෙයි. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ අසිරිමත් මහත්තයා. මහා කාරුණිකයි. සම්මා සම්බුද්ධයි. මේ ධහම නම් සෝක්කාතයි. ආරි මහා සංඝරත්න ඒකාන්තෙන් අනුත්තර පින්කෙතක්මයි. සුපටිපන්නමයි කියලා අපිට මේ ධහම ගැන හිත හිතා පහදින්න පුළුවන්. ඊට පස්සේ බුද්ධ භාගතුන් දේශනා කරන පින්වත් මහණන් ওই විදියට සම්මා ආජීව මුල් කරගෙන සම්මා දිට්ඨිය වඩන්න පුළුවන්. සම්මා සතිය වඩන්න පුළුවන්. සම්මා වායාම වඩන්න පුළුවන් කියලා බලන්න හැම තැනමදීම විස්තර කරන පින්වත් මහන්නේ සම්මා දිට්ඨිය මේ වඩන්න පුළුවන්. සම්මා වායාමي මෙහිමයි වඩන්නේ. සම්මා සතිය මෙහිමයි වඩන්නේ. සම්මා සතිය. එහෙමයි. නිකන් සිහිය නෙමෙයි සම්මා සතිය. එහෙයි ස්වාමීනි. දෘෂ්ටිය උපද්දලා දෙන දෘෂ්ටියත් එක්ක තමන්ගේ ආධ්‍යාත්මය වඩවන දෙයක් ගැන මේ කතා කරන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ ධර්මා ලෝකයෙන් අනිත් සියලු දෙනාගේම සිත් සතන් සූපත් කරමින් ශාස්ත්‍රුන් වහන්සේ ගැන මනාකොට හිත පහදව ගන්නට මේ කරන අනුග්‍රහය මේ ධර්ම දානය කරන මේ අනුග්‍රහය විශේෂයෙන් මේ දෙව් මිනිස් ලෝකයාම සසර කතරින් ඈතර කරවන්න සිහිය නම් වූ එකම එක ධර්ම පුරුදු කළා. ඒකායන වයම් බික්කවේ මග්ගෝ කියලා දේශනා කරන්නේ සිහිය. එහෙමයි ස්වාමීනි. එවන් සිහියක් නිවැරදි විදියට වඩන ප්‍රතිපදාවක් ඉස්මතු කළන දහමක් දෙව් මිනිස් ලෝකයාට විවර කළා නම් සසර පුරාවට Tamante පින පිටිපස්සෙන් එනවා සත්‍යයි. ඒ පින ඒ නිසා මේ පින්වත් සියලු දෙනාට ආශ්‍රව දුරු කර ගැනීම පිණිසම සම්බුද්ධ ශාසනයේ මේ අග්‍රඵල උපදව ගැනීම පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු
සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන් මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ගම්භීර අර්ථ ඇති මිහිරි ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ පෙන්වා වදාළ. ඉතින් අපට අනුකම්පා ඇති පූජනීය මහා සංඝරත්නයේ අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව සිදු කරන මොහොතයි උදා වුණේ අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරනුසේක්වා. අවසරයි ස්වාමීනි. කාරුණික පින්වත්නි, අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ නම්බර 143 මාරාව වේරහැර පැපිලියාවල යන ලිපිණේ පදිංචි පින්වත් දී ආර්යරත්න මහත්මයා සහ සමන්ති ජයවර්ධන පින්බර මහත්මිය විසින් ඉතින් මේ රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයන් ඒ වගේම සක්දෙවිඳුන් සතරවරන් රජදරුවන් ශ්‍රීම්පත් දෙවිවරු ඉෂ්ඨකාමී දෙවිවරු ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු ලෝකපාලක දෙවිවරු සම්බුද්ධ ශාසනය ගැන පහන් සිත් පොදවග සිට සිව් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කළ උදාාර පින පරම පූජනීය කල්යාණ මිත්‍රයේ මේ දෙහිම් දහම්මග විවර කළ දුන්නු අපගේ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහමිුණාසපවාසී ලෝකවාසී මහා සංඝරත්නයට අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩල සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් ධර්මය අවබෝධ කර ගැනීම දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මීට වසර 1 මාස 3කට පෙර මිය පරලෝකීය සුසන්ත කුමාර ආර්යරත්න පුතුණුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සඳහා උපකාර කළ සහ සම්බන්ධ වුණු සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඩී ආර්යරත්න පින්වත් මහත්මයා සමන්ති ජයවර්ධන මහත්මිය ඇතුළු ඒ වගේම ඒ පින්වතුන්ගේ පවුල්වල සියලු දෙනාටම මේ පුණ්‍යානුභාව බලයෙන් දිව්‍යංගේ දේවානුභාව බලයෙන් ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ භාග්‍ය උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ ඒ උත්තම ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාලා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන අංක 143 මාරාව වේරහැර පැපිලියවල යන ලිපිනේ පදිංචි පින්වත් ඩී ආර්යරත්න මහත්මයා සහ සමන්ති ජයවර්ධන මහත්මිය ඇතුළු ඒ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තම දයාසිතින් සිහිපත් කරගන්නවා. ඒ වගේම පිනැති ඔබට අපි ආරාධනා කරගන්නවා. ඔබටත් අවස්ථාව තිබෙනවා මේ උතුම් සදහම් පිළිසඳරේ සදැහැති දායකත්ව බරපැන වෙන් කරගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න. 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව කරුණු විමසන්න කියලා අපි තාම දයාවෙන් ඔබට ආරාධනා කරගන්න බා. එහෙමනම් මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් දහම් කැඩපත පිණිස සදහම් පිළිසඳර රැගෙන නැවත අපි ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.